හරි හැමෝටම සුබ දවසක්. අසනීපෙන් පස්සේ අද තමයි මේ ක්ලාස් එක කරන පළවෙනි දවස. මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මොකද්ද BQ 24780 කියන IC එක. ඒ IC එක ගැන විස්තර කතා කරන්න තියෙනවා. ගොඩක් දැරි ස්කීමැටික් කියවීමේ ගැටලු තියෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මට පර්සනල් මැසේජ් දාලා කිව්වා ස්කීමැටික් රීඩින් කරන විදිය පොඩ්ඩක් මට කියලා දෙන්න කියලා. මුලින්ම ස්කීමැටික් එක ඩවුන්ලෝඩ් කරගෙන හිටිය ඔයගොල්ලෝ ඔක්කොම දන්නවනේ. ස්කීමැටික් එක ගැන කතා කරමු. මුලින්ම මේ IC එක ටෙක්සාස්ලාගේ IC එක. බලන්න මේකේ IC නම්බර් දෙන BQ24780S කියලා. ඔයාලට මතක ඇති මම කතා කළා හයිබ්‍රිඩ් පවර් බූස්ට් මොඩ් එක ගැන බැටරි වල ඉන්ට්‍රොඩක්ෂන් එකේදී. ඒ හයිබ්‍රිඩ් පවර් බූස්ට් මොඩ් එකේ පාවිච්චි කරන IC එකක් තමයි මේ BQ24780 කියන්නේ. දැන් මෙතන ගහලා තියෙනවා BQ24780 එක to 4 cell hybrid power boost mode battery charge controller with power and processor hot monitoring කියලා. හරි. කියන්නේ මේක හැමතිස්සෙම කියන්නේ IC එක වැඩ කරන හැම සැරේම IC එක එක දිගටම ෆීඩ්බැක් ගන්නවා. ෆීඩ්බැක් අරගෙන තමයි මේ IC එක අවුට්පුට් එක හදන්නේ. දැන් මෙතන ඇප්ලිකේෂන්ස් වල දාලා තියෙනවා notebook, ultrabook, tablet PC, ඒ වගේ portable equipment, medical equipment ඔය වගේ equipment වල භාවිතා කරනවා. මේකේ බලන්න medical equipment කියන එකේදී ගොඩක්ම අපිට වැදගත් වෙනවා මේ IC එක medical equipment භාවිතා කරන එක. මේ IC එක ඊට පස්සේ මෙයාට power boost mode එකකින් හින්දා මේ IC එකට power boost mode එකකින් හින්දා මේ IC එක පාවිච්චි කරනවා medical equipment වලට. මොකද මේකේ power boost mode එකට තියෙන විශේෂ හැකියාවක් තමයි stable current එකක් මෙයාට output කරගන්න පුළුවන්. හරි. මේ ස්ටේබල් කරන්ට් එක අවුට්පුට් කරගන්න පුළුවන් නිසා තමයි මෙයා මෙඩිකල් ඉක්විප්මන්ට් වලට දාලා තියෙන්නේ. ඊළඟ මේ දාලා තියෙනවා the BQ24780S device is a higher efficiency synchronous battery charger offering low component count for space content multi battery charging application වගේ එන හැලක් දාලා තියෙනවා. ඒක අපිට වැදගත් නැහැ. ඊළඟට බලමු. ඩිවයිස් ඉන්ෆර්මේෂන් එකේ තියෙන පැකේජ් එක WQFN කියන 28 මේ WQFN කියන SOT කියන්නේ soil mount කරපු chip වල තියෙන WQFN කියන මෝඩ් එකේ තමයි මේක තියෙන්නේ. දැන් ඔයගලන්ට මතක ඇති මම hybrid power boost mode එක ගැන කතා කළා. දැන් බලන්න hybrid power boost mode කියන එක මේකදී ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න මෙතන මුලින්ම ඇඩැප්ටර් එක තියෙනවා 4.5 to 24 volt කියලා. ඊට පස්සේ මෙතන first mode MOSFET එක තියෙනවා, second MOSFET එක තියෙනවා. ඒකේ gate drive එක තියෙනවා මෙහෙම මේ. gate drive එක. දැන් මෙතන FET වල driver තමයි මේ දාලා තියෙන්නේ. NFET එකේ driver. ඊට පස්සේ adapter detection එක 19 rail එකකින් කෙලින්ම adapter detection එක එනවා. ඊට පස්සේ මෙතන SM bus control V and I with high accuracy. මෙතන SM bus මෙතන මේ data line එක. මෙතන ID protocol PW ID charge මේ ඔක්කොම මේ host එකේ විදිහට මෙතන අපි අරන් තියෙන්නේ IO controller එක. IO controller තමයි direct මේ IC එකත් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ. ඊළඟ බලන්න මෙතන කෙලින්ම 19 volt එක වඩ පේනවා. කෙලින්ම system එකට යනවා. හරි. ඊළඟට ඊට අමතරව මෙතන බැටරි charge එක තියෙනවා. මේ first MOSFET එක upper MOSFET එක battery charge controller unit set එකේ මේ second MOSFET එක මේ ground එක මෙතන coil එකක් දාලා තියෙනවා. මෙතන current RSR කියන current resistor එක සහ මෙතන battery pack එක. මෙතන NFET driver මේකට අපි කියන්නේ battery to system MOSFET එක කියලා. මෙතන 19 power rail එක තියෙනවා. මෙතන battery voltage එක තියෙනවා. ඊට මෙතන මේ MOSFET එක open close කරන gate voltage එක මෙන්න එතනින් දෙනවා. සහ මෙතන තමයි system එක තියෙන්නේ. සිස්ටම් එකට කෙලින්ම 19 නෝඩ් සම්බන්ධයි නම් MOSFET ඇතුළු කොහොම හරි මෙයාට අපි කියනවා hybrid power boost mode එක කියලා. හරි. දැන් අපි බලමු. මේ තියෙනවා මෙයාගේ top view එක. සමහරු මේ IC එක solve කරනකොට මම දැකලා තියෙන ගොඩක් අය මැද්දට thermal pad එක
මෙතෙන්ට ඊයන් තියන්නේ කියන්නේ මෙතෙන්ට ඊයන් තිබ්බම සමහරක් වෙලාවට ඒක අපිට හුරුවට තියන්න ඕනේ ඊයන් ප්‍රමාණය. මෙතන ඊයන් වැඩි වුණොත් මෙතන ඊයන් අපි තද කරද්දි දැන් අපි IC එක තියලා තද කරනවානේ. තද කරද්දි මෙතන ඊයන් මෙහෙට ඇවිල්ලා මේ දෙකයි ඊයන් ටිකයි මෙහෙම මේවා ෂෝට් වෙන්න පුළුවන්. මේ මැද්ද කොප එක නැති වුණත් කොප පාත් නැති වුණත් මේ දෙක ඊයන් ප්‍රමාණයේ තියෙන අපි තද කරන විදිහත් එක්ක ඒකින්ද මෙයා ෂෝට් වෙන්න ඉඩ තියෙනවා. එතකොට සමහර මෙතෙන්ට ඊයන් තියන්නෙම නැහැ. ඒ කියන්නේ වික් එකෙන් අයින් කරලා දානවා. ඒතර IC එක පාස් වුණාට පස්සේ මේ මැද ටික ඇත්තටම මේ IC එකත් එක්ක සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ සමහරක් වෙලාවට. එතකොට මේ IC එක හීට් වෙලා IC එක පිච්චෙන්න තියෙන ඉඩ ගොඩාක් වැඩි. ඒ හින්දා මෙතෙන්ට මෙන්න මේ තර්මල් පෑඩ් එක අපි සම්පූර්ණයෙන් වික් කරලා මෙන්න මේ තර්මල් පෑඩ් එකෙන් භාගයක ප්‍රමාණයකට කියන්නේ මෙතන සම්පූර්ණ මේ තර්මල් පෑඩ් එක හතරට බෙදලා මෙන්න මේ එක කොටසක කාලකට විතර වෙන්න මේ මැද්දට ඊයන් ටිකක් තියන්න ඕනේ. මේ කාලක් වගේ වෙන්න මැද්දට ඊයන් ඩොට් එකක් තියෙනවා. ඒ ප්‍රමාණය හොඳට මෙති මේක පැතිරිලා හරියට මේ තර්මල් පෑඩ් එකයි මදර් බෝඩ් එකයි එකට කනෙක්ට් වෙන්න. දැන් බලන්න මෙතන තියෙනවා. මෙතන ඔයගොල්ලෝ දන්න ෆස්ට් පින් එක අපි හොයාගන්නේ ෆස්ට් පින් එක IC වේවා ට්‍රාන්ස් සිස්ටම් IC වේවා මේ SOT ටයිප් එකේ වේවා හරි WQFN ටයිප් එකේ වේවා හරි කොහොම හරි ඒ IC වලට වෝල්ටේජ් එක අපි දෙන්න නම් අපි කියන්නේ හරියට IC එක පාස් ගන්න නම් අපිට දැනගන්න ෆස්ට් පින් එක කොතන තියෙන කියලා. හැම IC එකම වගේ එක කට්ටයක් අපලා දෙනවා නැත්නම් මෙහෙම ඩොට් එකක් තියලා දෙනවා. මේක තමයි ෆස්ට් පින් එක. සා ඊළඟට වාමාවෘතව තමයි අපි කැරක් මේ අතර කියන්නේ වාමාවෘත තමයි අපි 1 2 3 4 5 ඉඳලා ලකුණු කරගන්නේ. හරි. දක්ෂිණාවෘත කියන්නේ මේ අත, වාමාවෘත කියන්නේ මේ අත. හරි. එතකොට ඇන්ටි ක්ලොක්වයිස් කියලා තමයි අපි කියන්නේ. මේ වාමාවෘත කියන එකට අපි ඇන්ටි ක්ලොක්වයිස් සහ ක්ලොක්වයිස් දක්ෂිණාවෘත. මෙතන පළවෙනි පින් එක ACN, ACP, CMSRC, ACDRV, ACOK, ACDET, IADP, ID charge, PW short, SDA, SCL මේ වගේ පින් තියෙනවා 28ක්. හරි. මේ IC එකේ පින් 28ක් තියෙනවා. එක පැත්තක 7 ගානේ, එක පැත්තක 7 ගානේ, පැති 4ට පින් 28ක් තියෙනවා. මෙතන දාලා තියෙන පින් ෆන්ක්ෂන්ස් කියලා. හරි. දැන් මෙතන ACN, ACP. ACN එකේ දාලා තියෙන input current sense resistor negative input. Place an optional 0.01 UF ceramic capacitor from ACN to ground for common mode filtering. Place a 0.1 UF ceramic capacitor from ACN to ACP to provide differential mode filtering. හරි. දැන් අපි ඊළඟට ඉගෙන ගන්න ඕනේ මොකද? common mode filtering සහ differential mode filtering කියලා කියන්නේ කියලා. අපි ක්ලාස් එකේ ඉස්සරහදී ඒ ගැන කතා කරනවා. පිටම කතා කරන්න ඕන දේවල් ටිකක් තමයි ඒක. මොකෝ මේ සමහරක් කට්ටිය ඇත්තරම මේ කැපැසිටර් ගැන නිවැරදි අවබෝධයක් නැහැ. ස්කෙමැටික් එකේ තියෙනවා නම් 0.01 දාන්න කියලා. අපි 0.01ම මෙතන මේ ACN ඉඳන් අපි ග්‍රවුන්ඩ් එකට කැප් එක දාද්දි අපි මෙතන අනිවාර්යෙන් 0.01ම කැපැසිටර් එකක් දාන්න ඕනේ. හරි. 0.01ම කැපැසිටර් එකක් දාන්න ඕනේ. දාලා අනිවාර්යෙන්ම දැන් ඒ කැප් එක මොකක් හරි පිච්චිලාට ගැලවිලා හරි තියෙනවා අනිවාර්යෙන් ඒ තියෙන වැලියු එකම දාන්න ඕනේ. මොකද මේ common mode filtering සහ differential mode filtering කියලා කියන්නේ ඇත්තටම අවශ්‍යම දේවල්. ඒ කියන්නේ මෙයා හරහා එන අපි කියමු noise ඊට පස්සේ වගේ voltages වල මොන හරි noise තියෙනවා නම් ඊට අමතරව magnetic field වලින් මොන හරි noise එනවා නම් ඒ සමහරක් වෙලාවට ඒ කියන්නේ අපි හරියටම කියන්න බෑ. ඒ කියන්නේ යොදන තැන යොදන තැන ඒ කියන්නේ යොදන තැන කියන්නේ මදර්බෝඩ් එකේ පැත්තේද මැද්දේද කොනේද යොදන තැන ඒක වට වෙලා තියෙන ඉන්ඩක්ටර්ස් ප්‍රමාණය ඒවත් එක්ක ගත්තාම මේක දකුණු පැත්ත සහ වම් පැත්තේ මොන හරි මෙමරි චිප්ස් තියෙනවද ඒවා එක්ක සලකලා බලලා තමයි මේ common mode filtering සහ differential mode filtering කියන වර්ගයට අයත් වෙන කැපැසිටර්ස් දාන්නේ. දැන් සමහරු පුරුදු වෙලා තියෙනවා දැන් මෙතන කැප් එකක් පිච්චිලා නැතිනේ කැප් එක අයින් කළා වෙන ඒ සයිස් එකට මැච් වෙන කැප් එකක් හරන් දානවා. දැන් මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැතුව කාලයක් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ රිපෙයාර් එකෙන් පස්සේ ඔරිජිනල් කන්ඩිෂන් තියෙනවා. ඒ කියන්නේ හරියටම ෆිල්ටර් එක වෙනවා නම් අපිට හරියටම ෆිල්ටර් එක වෙන මට්ටමටම දේ හදාගන්න අවශ්‍ය නම් noise එක ඒ අවශ්‍ය විදිහටම කැන්සල් කරගන්න අවශ්‍ය නම් ඒ තියෙන වැලියු එකේම කැපැසිටර් එකක් දාන්න ඕනේ. නැත්තම් කරන්න දෙයක් නැහැ. ඒත් කැපැසිටර් සෙට් එකක් ඔයගොල්ලෝ ගෙනලා තියාගන්න මොන රිපෙයාර් වලට අවශ්‍ය වෙනවා නම් මොකද සමහරක් වෙලාව දැන්
සෝල්ව් කරලා තිබිච්ච කැප් එකක් අපි දැන් ගලවලා මල්ටියෙන් අපි බලනවා වැලියු එක කීයද කියලා. 0.01 වෙලා තිබ්බට එතන තිබිලා තියෙන සමහර 0.05 එකක්. හරි. එතකොට ඒකේ වැලියු අඩු වෙලා තියෙන. එතකොට කැප් එකේ ආයු කාලයත් අඩු වෙලා තියෙන. ඒ වගේම මොකෝ හීට් කරාදී සමහරකට වැලියු එක අඩු වෙලා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් නම් හොඳ කැපැසිටර්ස් සෙට් එකක් ගෙනලා තියාගන්න. හරි ඊළඟට මේ ෆස්ට් පින් එක ගැන කතා කරලා ACN එක AC මෙතන මම මතක තියාගෙන ඉන්න විදිහ තමයි ACN කියන්නේ නෙගටිව් පැත්ත ACP කියන්නේ පොසිටිව් පැත්ත කියලා. N කියන්නේ නෙගටිව් ඉන්පුට් එක. ඒ කියන්නේ මෙතන තමයි නෙගටිව් ඉන්පුට් එක තියෙන කරන්ට් රෙසිස්ටර් එකේ. ඊළඟ P කියන්නේ පොසිටිව් පැත්ත. කරන්ට් රෙසිස්ටරේ අනිත් පැත්ත තමයි. කියන්නේ මෙතන 19 රේල් එකේ පැත්ත. මෙතන 19 රේල් එකෙන් අනිත් පැත්ත. ඒ සිස්ටම් එකේ තියෙන පැත්ත තමයි මේ ACP කියලා කියන්නේ. ඊළඟ එතන තියෙන CM SRC කියලා පින් එක. දැන් බලන්න අපි කියමු AC DRV charge pump source input. Place a 4 kilo ohm resistor to CM SRC to the common source at AC FET Q1 and RB FET Q2 to limit inrush current to SM SRC pin. මේ කියන්නේ මෙන්න මෙතන දැන් මේ අපි දැන් මේවා අපිට වැදගත් වෙන්නේ ඇත්තටම දැන් මෙතන මොන රෙජිස්ටර් දාලා තියෙන පිච්චිලා තියෙන්නේ. දැන් මේ කරන්ට් දැන් මෙතන දැන් සමහරව අහලා තිබ්බ කරන්ට් රෙජිස්ටර් එකෙන් මොනවාරි ස්කෙමැටික් එකක් නැත්තම් කොහොමද අපි මෙතන තියෙන වැලියු එක හොයාගන්නේ? හරි. එතකොට අපි ඩිසයින් එකත් එක්ක තමයි කැල්කියුලේට් කරලා වැලියු එක හොයාගන්නේ. සමහර මදර් බෝඩ් වල ඇත්තටම මේ මොනවාද ස්කෙමැටික් හම්බ වෙලා නැහැ. සමහරක් ඒවා IC තියෙන්නේත් නම්බර් මත. ඒ කියන්නේ මෙතන දැන් හරිනම් ගහලා තියෙන්න එපා BQ 24යි 780S කියලා. සමහරක් ඒවා 4K 3U CP ඔය වගේ නම්බර් ගහලා තියෙනවා. එතකොට අපිට IC එකේ නම්බරේ හරියටම අපිට හොයාගන්න බැරි නම් අපිට තියෙන්නේ පින් ගන්නට අදාළ කරන IC ටිකක් හොයලා අපි දන්නවනේ දැන් මෙතන BK 24යි 780 කියන එක 35 section එකට එන්නේ නැහැ කියලා. ඒක experience එකත් එක්ක ටික ටික ඔයගොල්ලන්ට හැදෙයි. ඒ එන්නේ නැහැ කියලා අපි දැනගත්තාම අපි ඒ જાති IC එක හොයන්නේ නැහැ නේ. එතකොට IC එකේ අපිට දැන් සාමාන්‍ය common එන IC වල මොඩල් ටිකක් මට මතක නැහැ. ඒ වුණා මම ලියාගෙන තියෙනවා මේ නම්බරේ මේ මොඩල් නම්බර් එන්නේ මේ IC එකට මේ මොඩල් නම්බර් එන්නේ මේ IC එකට කියලා මම ඒ විස්තර ටික දාන්නම් ඉස්සරහට. එහෙම ගත්තාම අපිට හිතා ගන්න බැරි තැන්වල රෙජිස්ටර් වල පිච්චිලා හරි මොකක් කරලා තියෙනවා නම් මේ data sheet එකක් බලලා අපිට හිතා ගන්න පුළුවන් මොන වගේ රෙජිස්ටර් එකද දාන්න ඕන කියලා. දැන් මෙතන බලන්න. මේක දාන්නේ limit the inrush current on CMSRC pin කියලා. හරි. මේකේ තේරුම තමයි inrush current එක. inrush current එක ගැන ඔයගොල්ලෝ දන්නවා ඇති. inrush current CMSRC pin එකේ තියෙන inrush current එක limit කරන තමයි මේ දෙක දාන්නේ. හරි. මේක දාන්නේ AC FET එකේ ඒ කියන්නේ පළවෙනි MOSFET එකයි දෙවෙනි MOSFET එකයි තියෙනවානේ. ඒකේ common source of AC FET. හරි. ඒකයි first එකයි second එක බලන්න pump to place 4 kilo ohm resistor from SMSRC to common source of AC FET and Q2. දැන් first MOSFET එකේ AC FET එකේ ඉඳන් මේ CMSRC කියන පින් එක තුන්වෙනි පින් එක මේකයි අරකයි අතර කිලෝම් 4ක රෙජිස්ටර් එක ප්ලේස් කරන්නලු. මේක IC එකේ ප්‍රොවයිඩර් අපිට දෙන එකක්. හරි. IC එකේ ප්‍රොවයිඩර් අපිට දෙන එකක්. මේක මදර්බෝඩ් ඩිසයිනර්ත් මේක දන්නේ නැහැ. හරි. මේක එයත් මේ ප්‍රොවයිඩර් ගෙන් විස්තර ටික අරගෙන තමයි මෙයා මදර්බෝඩේ ඩිසයින් කරන්නේ. හරි. ඊළඟට බලන්න තියෙනවා AC drive. මේ AC drive කියන්නේ charge pump output to drive both adapter input N channel MOSFET AC FET and reverse plug-in N channel MOSFET RB FET. Hari. AC drive voltage is 6 volt above CMSRC when AC OK is high. Place 4 kilo ohm resistor from AC drive to gate of AC FET and RB FET. Limit the inrush current on AC drive pin. Hari. දැන් බලන්න මෙතන තියෙනවා AC drive. මම schematic එකක් ඩවුන්ලෝඩ් කරගෙන එක දාගත්තා. මේ තියෙන්නේ AC drive. මේ තියෙන AIC එකම තමයි මේ AC drive එක තමයි 4 වෙනි පින් එක. හරි. 4 වෙනි පින් එකේ ඉඳන් යනවා සිග්නල් එකක්. මේ තියෙන first MOSFET එක motherboard එකේ. මේ තියෙන second MOSFET එක මේ motherboard එක කිව්වොත් ASUS P553UJ කියන motherboard එක. බලන්න ඔයගොල්ලන්ට පේනවා මේ මදර්බෝඩ් එකේ 1 2 3 මේ තුනම
19 රේල් එක ඊළඟට මේ 5 AC dock එකේ input එක සහ 4 වෙනි pin එක මෙයාගේ ගේට් එක මේ MOSFET එකේ ගේට් එක. බලන්න මේ MOSFET එකේ ගේට් එකයි මේ second MOSFET එකේ ගේට් එකයි දෙකම සමානයි. මේ දෙක common කරලා අරගෙන තමයි මේ PR8934 කියන IC එකෙන් තමයි කෙලිම මෙතන 4 වෙනි pin එකට input එක තියෙන්නේ. හරි. එතකොට බලමු මෙයා enable වෙන්නේ මොකද්ද විස්තර ටික කියලා. එතන විස්තර ටික දාලා තියෙනවා. බලන්න. AC drive. AC drive voltage එක volt 6ට වඩා වැඩි නම් CMSRC එකයි ACOK එකයි okay නම් ACOK එකේ ACOK is high කියන්නේ මෙතන ACOK එකේ voltage එක කීයද කියලා voltage එක බලලා voltage එක okay නම් කිලෝම් 4 රෙජිස්ටරේ තියෙන AC drive gate එකට AC FET එකේ මේ FET කියන්නේ MOSFET එකේ MOSFET එකට voltage එක එනවා volt 25. හරි තේරුණාද මන්ද? AC drive voltage එක volt 6යි නම් volt 6ට වඩා වැඩි නම් SMSRC pin එකේ ACOK එක okay නම් ACOK ඇවිල්ලා නම් මෙතන ප්ලේස් කරපු 4 කිලෝම් රෙජිස්ටරේ AC drive to gate එකට අපි volt 4 මෙතන AC drive කියන තැන ඉඳන් 4 වෙනි pin එකේ ඉඳන් අර FET දෙකේ common එකට මෙතන කිලෝම් 4 රෙජිස්ටර් ප්ලේස් කරන්න කියලා තියෙනවා. මේකෙන් ඉන්ඩස් කරන්ට් එකක් ලිමිට් වෙනවා සහ AC drive pin එක enable වෙන්නෙත් මේ හරහාම තමයි. ඊළඟට ACOK. දැන් බලන්න ACOK කියන්නේ active high AC adapter detection open the drain output. It is pulled high to external pull up supply rail by external pull up resistor when a valid adapter is present. Okay. AC detect AC detect above 2.4 volt. VCC above UVL low but below AC 0 volt and VCC above BAT if any of above condition is not valid. ACOK pulled low by internal MOSFET. Right? Connect a 10 kilo ohm pull up resistor from ACOK to pull up supply rail. Okay? මෙන්න මේක. දැන් අපි මේකෙම බලමු ACOK එක අපිට බලා ගන්න පුළුවන්ද කියලා. පස්වෙනි pin එක. හරි. ACOK. බලන්න මෙතන රෙජිස්ටර් එකක් දාලා තියෙනවා. ඉන්පුට් එක ACOK PC හරි මෙයා ෆිල්ටර් PR එක ඇවිල්ලා තියෙන මෙතෙන්ට. හරි මේ තියෙන. මෙයා PR 8912 කියන +3 volt always. මේ 3 volt always line එක මෙතන තියෙනවා. ඊළඟට මෙතනයි මේකයි මෙතනයි එකතු කරලා මෙන්න මෙතන pull up supply එකක් දීලා තියෙනවා. ACOK pin එකට. මේ තියෙන pull up supply එකේ මේ pull up resistor එක. මේ ඔක්කොම මෙයා pull up resistor එක 3 volt supply එකෙන් pull up resistor එකට value එකක් දීලා තියෙනවා. හරි. ඊළඟට මෙයා අපි බලමු මේ P charge ACOK P charge CHD ACOK. හරි. මෙතන පස්වෙනි pin එක. හරි. බලන්න මෙතන පස්වෙනි pin එක ACOK. මෙන්න මෙතන ඔයගලන්ට ඒ කියපු එක තේරුණා නම් බලමු තේරුණාද කියලා. මේකේ ඇති බලමු ACOK කොහෙද ACOK නැද්ද මෙයා? මේදී දැන් බලන්න මෙන්න මෙයා තමයි ACOK drive කරන්නේ. හරි. ACOK එකට pull up supply එකක් දීලා තියෙනවනේ මෙතන හැමතිස්සෙම volt 3ක් එනවා. හරි. මෙතන එන volt 3 volt බිඳුව කරන්න අවශ්‍ය නම් මෙන්න මේ එතන MOSFET එකක් දාලා තියෙන මේක ඇතුලේ IC එක ඇතුලේ තියෙන දෙයක් මම කියන්නේ. IC එක ඇතුලේ ACOK drive කරන එකෙක් ඉන්නවා මෙහෙම. හරි. ACOK එක මෙයා drive කරන්නේ මොකක් හරි අර මං කිව්ව අර මොනවා හරි ප්‍රශ්න තිබ්බනම් කලින් පැත්තේ ඒ කියන්නේ ACOK මේ drive කරන එක නත් බලමු මෙතෙන්ට gate එක මෙහෙම gate එකක් තියෙනවා not එකක් තියෙනවා පැම්පයක් තියෙනවා AC detect VCC හරි මේ දෙන්නත් එක්ක තමයි direct මේ ACOK සම්බන්ධලා තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවනේ මේ වැඩි මොකුත් ඕනේ නැහැ හිතන්න AC detect සම්බන්ධලා තියෙන්නේ මෙන්න මේ තුන් දෙනාත් එක්ක හරි මේක ගැන කතා කරමු අපි පස්සේ
මෙතන non inverting input inverting input මේ තියෙන්නේ මෙයා තමයි non inverting input එක මෙයා තමයි inverting input එක මෙයා අපි comparator කියලා හඳුන්වනවා එක UVLO කියලා කියන්නේ VCC මෙතන 3.2 volt මෙතනට ඇවිල්ලා තියෙනවා මෙයා හැදෙන්නේ 35IC එකේ always voltage එකේ නෑ මේක UVLO මෙයා IC එක තුලින්ම හදාගන්න එක non inverting input එක inverting input එක මෙතන VCC දෙනවා මෙතන output එක එනවා මෙතන අපි logic gate ගැන කතා කරලා මේ කතා කරන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් සහ comparator දෙකම කතා කරන්න අවශ්‍යයි මෙතන region එක enable කරනවා මෙතන ඊට පස්සේ මෙයා AC detect වෙනවා නම් මෙතන 0.6 volt හැමතිස්සෙම මෙතෙන්ට එනවා මෙයා wake up වෙනවා මෙතෙන්ට ආයි එකක් යනවා ඊළඟ මෙහෙම එනවා මේ දෙක අතර තියෙන එක එක ආවම මෙතන බිඳුව වෙලා මේ දෙක වෙලා මෙතන එක වෙනවා හරි AC detect වලට ඒ කියන්නේ මෙයා non inverting input එකට දුන්නත් inverting input එක දුන්නත් මෙයා power up කරන්න පුළුවන් විදිහට ආවොත් කොහොමද මෙයාට supply එකක් දෙනවනේ අපි එළියේ මෙතන power up කරන්න විදිහට ආවොත් මේ gate වල ඔක්කොම comparator gate ඔක්කොම glitch ඊට පස්සේ මෙතන මේ rising glitch එකක් තියෙනවා 150 millisecond සහ 1.3 seconds මෙතන rising glitch එක 1.5 millisecond වෙන්නත් පුළුවන් 1.3 second වෙන්නත් පුළුවන් ඒක තත්ත්වෙත් එක්ක අදාළව තමයි තීරණය වෙන්නේ මෙතන දැන් බලන්න ACO එකේ drive කරනවානේ ACO එකේ drive කරන එක මෙතෙන්ට අපි මෙතෙන්ට high කියන්නේ මෙතෙන්ට එක ඒ කියන්නේ 3.3 ආවොත් මේ මොස් මම උදාහරණයකට කියන්නේ අතන මෙතෙන්ට එන වෝල්ටේජ් එක මම දන්නෙත් නැහැ මෙතෙන්ට අපි උදාහරණ ගමු මේ MOSFET එක drive කරන 3.3 වෝල්ටේජ් එක එන්න ඕනේ හරි මෙතන 3.3 වෝල්ටේජ් එක එන්න නම් මෙතන not gate යන්න තියෙන්නේ මේකත් ඇත්තටම මේ internal මේ system එක හදලා තියෙන්නේ මෙතන මේක විතරන්නේ මේ පින් දෙක විතරක් නෙමෙයි මෙයාට තව supply එනවා වෙනම හරි මේක තේරුම් ගැනීම පස්සේ තමයි මෙහෙම දාලා තියෙන්නේ මෙතෙන්ට 1 වෝල්ට් 3.3 આવොත් මේ ACO එකේ pull up කරලා තියෙන 3.3 වෝල්ටේජ් එකෙන් ඒක මෙතෙන්ට වෝල්ටේජ් 3 આવොත් මේ MOSFET එක enable වෙලා මේ මේ මෙතන කොනේ ඉඳන් මෙතන ground එකට මේ දෙන short වෙනවා හරි එතකොට මේ MOSFET එක drive වෙලා ACO එකේ 0 වෝල්ට් කරනවා හරි මේක 3.3 ආවනම් ඒ කියන්නේ මෙතන not gate එකක් තියෙනවානේ මෙතන 3.3 ආවොත් මෙතන 0 වෙන්න ඕනේ හරි මෙතන බිඳු වෙන්න නම් මෙතන බිඳු වෙන්න ඕනේ මෙතනට බිඳු වෙන්න මේ විදිහට දිගටම මේක තියෙනවා මෙතන ACO එකට දැන් ඔයාලට පේනවා ACO එකට වැදගත්ම වෙන්නේ AC detect pin එකයි සහ VCC pin එකයි විතරයි හරි වෙන කරදර බලා ගන්න එපා මෙතන දැන් මේ තියෙන logic එක අනුව මෙන්න මෙතන තියෙන AC detect සහ VCC විතරයි ඊළඟ බලන්න අපි ACP ACN එනවා මෙහෙම හරිනේ දැන් ඒක තේරුණා ඇයි මේ කොහොමද මේ මෙයා ACO එකේ 0 වෝල්ට් කරන්නේ සමහරු මෙතන ACO එකේ සමහර කලට 0 වෝල්ට් වෙලා තියෙන මේ ඇතුලේ ඉන්ටර්නල් MOSFET එක ෂෝට් වෙලා තියෙන්න පුළුවන් වෙන්න පුළුවන් දේවල් මොකද අවුලක් නැත්තම් අපිට මෙතන එන සිග්නල් එක අපිට කියන්න බෑනේ වෝල්ටේජ් කීයක් මෙතෙන් එනවද කියලා එතකොට දැන් ACO එකේ මොනවා කළත් සමහර කලට මෙතන බිඳුවයි ඒ කියන්නේ මෙයා හැමතිස්සෙම කනෙක්ට් සමහරක් වෙලාවට මෙතන බිඳු වෙන්නේ මේ මොකක් හරි මේ වේ ප්‍රශ්නයක් තියෙන නිසා මෙන්න මේ ටිකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙන මේ ලොජික් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන නිසා මේ ලොජික් එකේදී මේ දෙක ඕකේ වෙලා මේ ඇතුලේ තියෙන ඒවා ලොජික් ෆේල් වෙන්න පුළුවන් මොනවා හරි මේ තියෙන ලොජික් එකක් ෆේල් වෙන්න පුළුවන් මම ලොජික් ගේට් නැතු මේ කතා කරන්නේ නැහැ ඇත්තටම සමහරවිට ඒතර තේරෙන්නේ නැති නිසා මේ දෙක නැතිව මේ ලොජික් එකක් ෆේල් වෙලා තියෙන්න පුළුවන් මේ දෙක ඇවිල්ලා ඒතකොට ACO එකේ එන්නේ නැහැ නේ සීටපු ගමන් ACO එකේ එනලවත් තියෙනවා බලන්න AC detect neat එකට හරියද සහ VCC neat එකට හරියද කියලා හරි ඊළඟට දැන් අපි බැලුවේ මොකද්ද AC okay මෙතන AC detect about 2.4 volt හරි ඊළඟට AC voltage එක 2.4 නම් VCC එක 19ක් නම් AC okay හරි ඒ කියන්නේ මේ කන්ඩිෂන් වැලිඩ් නැත්තම් AC detect එක 2.4ට වඩා අඩුයි නම් ඊළඟට AC okay
එක හැදෙන්නේ නැහැ සහ ඊට අමතරව VCC වෝල්ටේජ් එකත් බැටරි වෝල්ටේජ් එකට වැඩි වෙන්න ඕනේ මේදී and VCC above බැටරි කියන්නේ බැටරි වෝල්ටේජ් එක ඒක හැදිලා තියෙන ඇත්තටම VCC බැටරි වෝල්ටේජ් එකට වැඩි නැත්තම් බැටරිය ඉනේබල් වෙන්න ඕනේ අන්න එතකොට තමයි ACO ගේ 0 වෝල්ට් කරන්නේ බැටරි ඉනේබල් වෙන්න මෙයා වැඩි වෙන්න ඕනේ බැටරි වෝල්ටේජ් එකට වඩා හරි මෙයා ඊට පස්සේ බලන්න දැන් මෙතන රෙජිස්ටර් එක පිච්චිලා තියෙනවා නම් බලන්න කිලෝ ඕම් පුල් අප් රෙජිස්ටර් එකක් තියෙනවා නම් පුල් අප් සප්ලයි ලේඩර් ඩිරෙක්ට් 10 කිලෝ ඕම් රෙජිස්ටර් එකක් දැම්මම හරි ඊළඟට AC detect මොකද AC detect කියලා කියන බලමු adapter detection input program adapter valid input threshold by connecting a resistor divider from adapter input to AC detect pin to ground pin when AC detect pin is above 0.6 volt and VCC about UVLO RGN LDO is present RGN LDO කියන්නේ 6 volt මේක 6 volt කියන්නේ අර 35 IC එක වගේම මේ RGN LDO කියන්නේ මේ BQ මේ IC එකෙන්ම හදන 6 volt power supply එක present ACO के comparator input current buffer IADP discharge current buffer ID charge independent comparator and power monitor buffer PMON can be enabled with SM bus when AC detect is about 2.4 volt and VCC about SRN but below AC 0 volt ACO के goes to high හරි තේරුනේ නෑ මං හිතන්නේ කියපු ටික AC detect කියන්නේ adapter detection input එක. කියන්නේ adapter එක ගහලාද නැද්ද කියලා හොයාගන්න AC detect එක. හරි. අපි බලමු AC detect එක කොහෙන්ද කොයි වගේද තියෙන්නේ කියලා. AC detect එන්න තියෙනවා. AC detect මේ තියෙනවා 6. බලන්න මෙයා මෙතන සප්ලයි එකට යනවා 0.6 වෝල්ට් මෙතෙන්ට එනවා ඊළඟට මේ වේක් අප් වෙනවා මෙහෙම යනවා මෙතකොට AC ඕකේ හැදෙන්න AC රීඩර් අත්‍යවශ්‍යයි හරි මම අද 8 වෙනකම් කළා කියන්නේ මෙතන මේ ID charge එක වෙනකම් කළා ඊට පස්සේ ටික ඉතුරු දවසේ කරනවා දැන් බලන්න recording වෙනවා ඒක අවුලක් නෑ AC detect කියන voltage එක හදන්නේ හරි AC detect කියන voltage එක හදන්නේ resistor divider එකක් දානවා adapter එකේ input එකට 19 volt rail එකටයි AC detect pin එකටයි සහ ground pin එකට. ඒ කියන්නේ AC detect pin එක මැද්දට තියලා පළවෙනි resistor එක දානවා 19 rail එක AC detect line එකටයි second එක දානවා මේ AC detect එකටයි ground එකටයි. අපි බලමු schematic එකකින් AC detect මෙති 6 මේ PC කියන එක මතක් කරන්න එයා ඉන්ඩස්ට් කරන් ලිමිට් කරන එක නේ මෙන්න ground එක මෙන්න එයා AC detect මෙන්න එතන අනිත් resistor එක මෙන්න එතන dock in AC detect එක අනිවාර්යෙන් එන්න ඕනේ එන්නේ නැත්නම් එක්ක IC එකේ මොකක් හරි ප්‍රශ්නයක් මෙතන එක්ක AC detect line ඔය දැනගෙන ඇතුලේ තියෙනවා අර comparators තියෙනවා ඒ මොනවාරි comparator එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 19 rail එකත් එක්කම ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා ඔලුව හරි ඒතර AC line එක detect එන්නේ නැත්නම් මුලින්ම කරන්න මේ resistors ගලවලා පන්නලා බලන්න ඒත් එන්නේ නැත්නම් resistors මාරු කරලා බලන්න උදේ පාන්දර IC එක යන්න ගහන්න යන්න එපා AC detect එන්නේ adapter detection input එක මෙතනට මේ divide එක බලන්න ඔයගොල්ලෝ දැන් බලන්න මෙතන මේ schematic කියන්නේ මේ board එකක් කියන්නේ මෙතන calculation නැහැ මෙතන මේ මෙතන value එක කීය දෙන්න ඕනේ කියලා මෙතන value එක මැද්දට එන්න ඕනේ volt 2.5යි නම් මෙතන divide එක දාලා ඔයගොල්ලෝ divide එක දාලා මෙතන 19 rail එක දාලා v = IR දාලා divide එක calculate කරගන්න පුළුවන් ඇත්තටම දැන් ඔය calculators ඇවිල්ලා තියෙනවා divider calculators ඒවා දාන්න එපා මේ ඇත්තටම මොට්ට වෙනවා එතකොට ඊට පස්සේ divide එකක්වත් අපිට calculator එක නැතුව අතින් නිකන් ලියලා හදා ගන්න පුළුවන් වුණොත් ඇත්තටම හදා ගන්න බැරි වෙනවා විනාඩියක් යයි ඕන නම් වැඩිපුර ඒක අතින් ලියලා පොඩි කොල කෑල්ල ලියලා calculate කරගන්න AC detect pin එක සුළු කරන calculator භාවිතවලට නම් කමක් නැහැ ඒ වුණාට නැතුව මොට්ට වෙනව නැත්තම් ඒ නිසා මේ ඒක අනිවාර්යෙන් භාවිතා කරන්න මේ කොලයක් ලියලා හදා ගන්න බලන්න
මෙන්න දැන් රෙජිස්ටර් එක දාලා තියෙනවා ඩිවයිඩ් එක දාලා තියෙනවා රවුන්ඩ් පින් එකට හරි when AC detect pin is above 6 volt ඒ කියන්නේ AC detect pin එක වෝල්ට් 0.6ට වඩා වැඩි නම් VCC is above UVL අර මං ස්කීමැටික් එකේ පෙන්නේ අන්න ඒ දෙකේ මැද්දේ තියෙන කම්පැරටර් එකේ තියෙන එක තමයි UVL කියන්නේ RGN LDO is present RGGN LDO ඒ RGN LDO හරි RGN LDO කොහොමයාගේ හරි මෙතන 24 බලන්න 24 මෙතන තියෙනවා මේ දෙන්න 3 24 නේ PC දාලා දෙනවා බලන්න RGN LDO කියන කිසිම සප්ලයි එකට සම්බන්ධ වෙලා නැහැ. ඔයාලට පේනවද? මුකුත් yellow color මුකුත් නැහැ. හරි. මුකුත් නැහැ. බලන්න මෙතන ගානට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතන තියෙනවා PD 89.1 NBS එකක්. මෙතන 24 පින් එක RGN. මෙයා internal LDO එකක් තමයි මෙතන සප්ලයි එක තියෙන්නේ. හරි. LDO කියන්නේ මෙයා ඇතුලෙන් එයා විසින්ම 19 රේල් එකකින් වෝල්ටේජ් එක අරගෙන එයා විසින්ම හදාගන්න පවර් සප්ලයි එකක් 24 පින් එකනේ RGN LDO මෙතන 24 රීජන් එකේ ඉනේබල් කරන සිග්නල් එකක් එනවා මෙතන RGN LDO මෙතන සප්ලයි පවර් සප්ලයි එකක් තියෙන්නේ මෙතන RGN 6 වෝල්ට් එනවා මෙතන බලන්න මේ 6 වෝල්ට් එකෙන් තමයි මේ කම්පැරටර් එකට සප්ලයි එක දීලා තියෙන්නේ කම්පැරටර් එක ඉනේබල් කරන්න ඕනේ මේවෙන් ඊට පස්සේ මේ ග්‍රවුන්ඩ් එක ඩිරෙක්ට් කනෙක්ට් වෙලා තියෙන මේ කම්පැරටර් එකට එම නිසා බලන්න දැන් මේ RGN එකත් එක්ක මේ LO drive කියන එක එන්න මෙතන අනිවාර්යෙන් 22 වෙනි පින් එක ග්‍රවුන්ඩ් එක හරියට පැසලා තියෙනවනේ සමහරක මේක පැසලා නැතුණා සමහරක මේ ඇතුලේ කනෙක්ෂන් මුකුත් නැත්තම් මෙයා එළියට ඇත්තටම එළියට අවිල පාස් වෙලා හැදෙන්න ඕනේ කරනවා නැත්නම් මැද පින් එකට පැස් වෙන තියෙන සමහරක් වෙලාවට මේක එළියට පැස් වෙන්න ඕනේ කරනවා මෙයා පැස්සලා නොතිබුණොත් LO drive low drive එක lower MOSFET එකේ drive signal එක battery charging control එකේ low drive එකේ MOSFET එක run වෙන්නේ නැහැ හරි කොතනද අපි වැළුවේ හරි මෙතන VC above UVLO original LDO is present ACO comparator input current buffer IDP discharge current buffer ID charge independent comparator and power monitor buffer can be enabled with SM bus okay when AC detect above 2.4 volt and VC is above SRN but below AC 0 volt ACO goes to high okay මේක කියන්නේ AC detect එක 2.4 වෝල්ට් වඩා වෝල්ට් එක වැඩි නම් VCC එක SRN වලට වඩා වැඩි නම් නමුත් AC 0 වෝල්ට් වලට වඩා අඩු නම් AC 0 වෝල්ට් මෙතනට වඩා අඩු නම් ACO ගේ සිග්නල් එක හයි යනවා හරි මෙතන සමහරක් වෙලාවට තියෙනවා ACO ගේ වෝල්ටේජ් එක 0 වෙනවා ඒක අපිට බලන්න පුළුවන් සමහරකට මදර් බෝඩ් එක ඔන්නේ නැත්තම් ගේට් එක 25 නැත්තම් ඔයාලට බලා ගන්න පුළුවන් ACOK එක මොකද ප්‍රශ්නේ කියලා බලා ගන්න පුළුවන් අපිට ACOK හයි වෝල්ටේජ් වෙලා දෙනවා නම් අපි පොඩි ජම්පර් එකකින් ඒක පොඩ්ඩක් පොඩි කොයිල් කම්බිය කෑල්ලකින් හරි ප්‍රෝ මල්ටිමීටර් ප්‍රෝබ් එකකින් මොහින් හරි ඒ පින් එක ග්‍රවුන්ඩ් කරනවා ග්‍රවුන්ඩ් කරාම සමහර කරලා බැටරි මෝඩ් ඇක්ටිව් වෙන්නත් පුළුවන් අන්න එතකොට අපි දන්නවා අපිට හරියටම ෂුවර් කරන්න නම් බැරි නම් අපිට අමාරු නම් හිතා ගන්න ඒ වැඩේ කරලා බලන්න පුළුවන් මම මේවා ගැන පැහැදිලිවම කතා කරනවා ID IADP ID charge PM1 ProShot SDA SCL මේ ඔක්කොම ගැන කතා කරන මේ ඔක්කොම බැටරි charging section එකට තමයි අයිති වෙන්නේ මේ මොනවා හරි හරියට ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා නම් විතරයි බැටරි charge වෙන්නේ බැටරි charging not charging වලදී අපි අර බැටරි මම දැන් මේ වෙච්චරලා කතා කරේ AC detect එකකන් විතරයි මේ ටික අපිට AC detect එකකන් අපිට අයිති වෙන්නේ ඇඩැප්ටර් එකෙන් වෝල්ටේජ් එක එන්නේ නැත්තම් විතරයි මෙන්න මේ ටික අපි බලන්න ඕනේ අපි තාරකක් බලන්න ඕන RGN බලන්නත් ඕනේ ඒක සමයිත් අපිට ලේසියෙන් බලන්න පුළුවන් ඊළඟට මේ low drive BTST මේ ඔක්කොම හරියටම තිබ්බොත් තමයි මේ බැටරි charging system එක හරියට වැඩ කරන්නේ දැන් මේ BTST ගත්තාට පස්සේ නම් මේක තමයි high side power MOSFET එක කියන්නේ first MOSFET එකේ driver power supply එක හරි
මෙයාට අනිවාර්යෙන් මේ නැනෝෆැරඩ් 47ක කැප් එකක් BTST ඉඳන් පේස් එකට. ඒ කියන්නේ හයි සයිඩ් MOSFET එකේ ඉඳන් පේස් එකට. ඒ කියන්නේ MOSFET දෙකේ මැද්දට. හරි? අනිවාර්යෙන් දාන්න ඕනේ. නැනෝෆැරඩ් 47 50 60 ඔය වගේ වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද මේවා නොයිස් ෆිල්ටරින් වලට තමයි මේවා ගොඩක් දුරට පාවිච්චි කරන්නේ. මොකද මේක හයි ෆ්‍රීකවෙන්සි විදියටනේ සමහරක් වෙලාවට සමහරක් වෙලාවට හැම වෙලාවකම හයි ෆ්‍රීකවෙන්සි විදියටනේ යන්නේ. ඒතර බැටරි නොට් චාර්ජින් ගැන කතා කරාට පස්සේ මෙතන ඉඳන් අපි මේ ටික ඔක්කොම කතා කරන්න අවශ්‍යයි. IDAP ඉඳන් දිගටම කතා කරන්න අවශ්‍යයි. මෙතින් මේ SM බස් එක සිලෙක්ට් කරන්න ඕනේ. මේක රේෂියෝ එකක් තියෙනවා 20යි 40යි 20ix සහ 40ix කියලා. ඊළඟට මෙතන පිකෝෆැරඩ් 100ක සෙරමික් ඩීකප්ලින් කැපැසිටි එකක් දාන්න ඕනේ IDAP ඉඳන් ග්‍රවුන්ඩ් එක. හරි. මේක මේ පින් එක ෆ්ලෝටින් වෙනවා අවුට්පුට් එක පාවිච්චි වෙන්නේ නැත්නම්. ඒ කියන්නේ අවුට්පුට් එක පාවිච්චි වෙන්නේ නැත්නම් බැටරි චාර්ජ් වෙන්නේ නැත්නම්. හරි. ඊළඟට අපි කතා කරන්න ඕනේ බෆර්ඩ් ඩිස්චාර්ජ් කරන්ට් එක. මේවා අත්‍යවශ්‍යයි. බැටරි චාර්ජින් වෙන ඒවාට දැන් මේ හරියට අපි හදන්න නැතුව සමහරකට තිබ්බ බැටරි ඕවර් චාර්ජ් වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඕවර් බැටරි වල ඇතුලේ මේ BMS එක තියෙන නිසා ගොඩක් දුරට ඕවර් චාර්ජ් වෙන්නේ නැහැ. පරණ ඒවා වෙනවා සමහරකට BMS එක සමහරකට හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට මොනවා හරි ඔය වගේ අපි ඇත්තට මෝඩ වැඩක් කළොත් බැටරිය ඩැමේජ් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා නිවැරදිවම අපි අඳුරට පත ගන්න නැතුව අපි ඉගෙනගෙන තමයි ඔය කරන්න ඕනේ. ඒ නිසා අපි ඉස්සරහට විස්තර ටික කතා කරමු. අදට මම නවතිනවා මේ මට මම මේ වීඩියෝ එක මේ විදිහට කරන්න දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම හිටගෙන කතා කරන්න අමාරුයි. එහෙනම් මම මේ විදිහට වීඩියෝ කළේ. හරි මේක මොකුත් එඩිට් කිරිල්ලක් නැහැ. මේක ඒ විදිහටම දානවා. මේ හරි එහෙනම් හැමෝටම සුබ දවසක්. මොනවා හරි ඉගෙන ගත්තා කියලා හිතනවා. එහෙනම් අපි මේ සෙනසුරාදා හෝ ඉරිදා මම ක්ලාස් එක අනිවාර්යෙන් කරනවා. වීඩියෝ එක අනිවාර්යෙන් සඳර දානවා. හරි එහෙනම් හැමෝටම ගිහිල්ලා එන්න. සුබ දවසක් හැමෝටම.